එහෙනම් අද දවසේ අපි ආයිබෝන් කියලා පටන් ගමු. අද දවසේ අපි කතා කරන්නේ ඇක්ටිව් වල සිම්පල් ප්‍රසන්ට් වාක්‍ය රටා කොහොමද පැසිව් වලට හරවන්නේ කියන පාඩම. යන්න යන්න මේවා දීර්ඝ වෙනවා, ලොකු වෙනවා, කරදරකාරී වෙනවා, සංකීර්ණ වෙනවා නේද? ඔගේ ලෙඩ ගොඩක් එනවා ඉස්සර. ඒතර ඇක්ටිව් කියන වාක්‍ය රටාව ගැන අපි මීට කලින් කතා කරා. ඇක්ටිව් කියන්නේ කරන කෙනෙක් ඉන්න, ක්‍රියාවටයි කරන කෙනාටයි මුල් තැන දෙන නේද? වාක්‍ය රටා 12ක් තියෙන පාඩමක් ගැන. ඒවා ගැන කතා කරා ගිය සතියේ. එතකොට ඇක්ටිව් කියන එකේ සිම්පල් ෆියුචර් ගැන කතා කරා. මම අද පොඩ්ඩක් වෙනස් එකකට ගත්තා සිම්පල් ප්‍රසන්ට් කියන. ඉතින් මුලින්ම ඇක්ටිව් වාක්‍යයක් පැසිව් කරන්න කලින් before all of those we should know what is active simple present. Active simple present කියන්නේ කුමක්ද? What is that? කියලා දැනගන්න ඕනේ ඔක්කොටම. එන මාතෘකාව දාගන්න active simple present. Active simple present. Simple present කියන්නේ මොකක්ද කියලා බලමු. Active කියන්නේ ඕන්න වරාන් තුල දාගන්න කර්තෘකාරක වාක්‍ය. ඒ කියන්නේ කරන කෙනාට මුල් තැන දෙන වාක්‍යයට අපි කියනවා active. කරන කෙනාට මුල් දෙන වාක්‍යයට අපි කියනවා ඇක්ටිව් කියලා. එක කොටසක් තමයි සිම්පල් ප්‍රසන්ට් කියන්නේ. එක කොටසක් තමයි සිම්පල් ප්‍රසන්ට් කියන්නේ. හරි? සිම්පල් ප්‍රසන්ට් කියන්නේ පුරුද්දක් ලෙස හැමදාම කරන ක්‍රියාවන් ගැනයි කියන්නේ. පුරුද්දක් ලෙස සෑමදා වාගේ කරන ක්‍රියාවන්. Okay, පුරුද්දක් ලෙස සෑමදා වාගේ කරන ක්‍රියාවන්. සිදුවන ක්‍රියාවන් කිව්වත් කමන්න. කරන තව රසිරක් ඇඳලා ලියන්න පුතේ. සිදුවන ක්‍රියාවන්. පුරුද්දක් ලෙස සෑමදා වාගේ කරන නැත්නම් සිදුවන ක්‍රියාවන් කිව්වොත් තවත් වඩා හොඳයි. දැන් ඔන්න බලන්න ආයෙ කෙනෙක් ආවද අංකේන නොමාෂා කෝ යාගේ අංකේ නොමාෂා දැන් බලන්නකෝ නොමාෂා යාවෙත් පරක් වෙලා කෝ නොමාෂාගේ අංකේ මෙසේ දාන්න. අන්න බලන්න ඉතින් හැම වෙලේම කියන්න ඕනිද පුතා? හරි පුරුද්දක් ලෙස හැමදා වගේ කරන ක්‍රියාව. හරි. right හොඳයි. බලමු අපි සිම්පල් ප්‍රසන්ට් එකේදී ඔයගොල්ලන්ට මතක ඇති ක්‍රියාපද වර්ග දෙකක් පාවිච්චි වෙනවා. ක්‍රියාපද වර්ග දෙකක් පාවිච්චි වෙනවා. මොකද්ද කියලා මතකද? කාටද මතක පුතේ? පාවිච්චි වෙන ක්‍රියාපද වර්ග දෙක මොකද්ද කියලා මතක කාටද? කො කතා කරන්නේ? සිම්පල් ප්‍රසන්ට් කියන වාක්‍ය රටාවේ භාවිතා වන ක්‍රියාපද වර්ග දෙක මොකක්ද ඇක්ටිව් වල? කො කතා කරන්න ඕනේ ඉතින්? ගන්නලා තියෙන්නේ. කො සද්ද නැහැනේ. Base form singular. base form සහ singular කියන ක්‍රියාපද දෙක පාවිච්චි වෙනවා. base form සහ singular කියන ක්‍රියාපද. singular verb.
බේස් ෆෝම් සහ සිංගියුලර් කියලා ක්‍රියාපද වර්ග දෙකක් පාවිච්චි වෙනවා මොකේදද සිම්පල් ප්‍රසන්ට් ඇක්ටිව් වාක්‍යවල. ඒක හැම වෙලේම මතක තියාගන්න ඕනේ. ඇක්ටිව් වාක්‍යවල සිම්පල් ප්‍රසන්ට් බේස් ෆෝම් සිංගියුලර් පාවිච්චි වෙනවා. ඕකේ. ඒකෙදි තියෙන්න ඕනි subject verb object තමයි අදට අපිට ඕනි. subject verb object කර්තෘ ක්‍රියාව කර්මය. කර්තෘ ක්‍රියාව කර්මය. බේස් ෆෝම් සිංගියුලර් කියන්නේ මොකක්ද කියලා බලමු ඊළඟට. ලියා ගන්න උතන්ට වෙනකම් මේ බේස් subject verb object කියන එක කොටු කරගත්තට කමන්න රූල් දෙකක් විතර ඇරලා. සර් බේස් ෆෝම් සිංගියුලර් verb එකක් ලියන්න ඕනද? ඔව් ඔය විදිහට ලියලා subject base form singular ලියලා rule දෙකක් විතර ඇරලා පුතේ අනිත් එක ලියන්න. කොටු කරලා ලියන්න. මෙතන තියෙන බලන්න. හරි. හරි සර්. මේ බලන්න බේස් ෆෝම් සිංගියුලර් කාත් එක්කද පාවිච්චි කරන්න කියන එකත් මම දාලා උදාහරණයක් දාලා තියෙනවා. බලන්න බේස් ෆෝම් පාවිච්චි වෙන්නේ කාත් එක්කද මේවා කියලා දුන්නා. බේස් ෆෝම් හරිනේ. අර ටිකේ අර වරන් තුල ලියාගෙන මේ උදාහරණ ටිකක් දෙපැත්තේ ලියාගන්න. සර් ඒක යටින් සර් සබ්ජෙක්ට් verb object කියන එක ලියාගත්තා. ඒකම නේ ඒක එම්ම තියලා ඒක යටින්ම ලියාගන්න. කොහොමද සර්? ඔව්. මොකටද සෙට් කරලා තියෙන්නේ? වීඩියෝ ඔෆ් කරලා තියෙනවා කල්. සර් සිංගියුලර් verb එකේ යටම මොකද? සර් සිංගියුලර් verb එකේ යටම තියෙන්නේ මොකද්ද? බලන්න he she it singular කියලා තියෙන්නේ. සර් ඔව්. සිංගියුලර් verb එකේ යටම අර boys ings කියන්නේ මොකද්ද සර්? නෑ ඒක දැවේ boy sings. ඒක පොඩි අකුරු වැරදීමක් කියලා. boy sings. ඒක ගණන් ගන්න එපා. එයා පැත්තේ එකේ
sings හොඳේ. හරිනේ පුතේ. බලන්න එතකොට වෙනස we නම් come, we නම් come, he නම් comes, you නම් eat, she නම් eats, boy නම් sing, boys නම් sings. ඕවා ගැන උගන්වලා දීලා තියෙනවා කොයි වෙලේද s දාන්නේ, කොයි වෙලේද es දාන්නේ. ඒවා කතා ගොඩක් කියලා දුන්නා. ඒවා දැන් උගන්වන වෙලාව නෙමෙයි දැන් මේක. මේක simple present වාක්‍ය ටිකක් ඉගෙන ගන්න වෙලාව. හරි. බලන්න subject කර්තෘ. දැන් හැමෝම කතා කරලා කියන්නකෝ පළවෙනි වාක්‍යේ ඉඳන් අන්තිම වාක්‍ය වෙනකම් බය නැතුව හැමෝම කතා කරලා කියන්න තියෙන කර්තෘ ටික මොනවාද කියලා. we, he, you, she, they. හරිනේ? we, he, you, she, they කියන ඒවා subject. ඊළඟට verb එක තියෙනවා. අර තියෙන්නේ speak, sings, play, teaches, inform කියන ඒවා verb. දැන් සමහර ඒවාට s දාලා තියෙනවා, සමහර ඒවාට නෑ පේනවනේ. we කිව්වම s දාන්න බෑ. හැබැයි he කිව්වම දාන්න ඕනි. you කිව්වම නැහැ. she වලට දාන්න ඕනි. they වලට දාන්නේ නැහැ. ඊළඟට මම ඔන්න කර්ම පදයක් එකතු කරනවා. අර තියෙන object එක. මොකද්ද? English, new new song, right. අහගන්නකෝ මේ cricket daily කියලා තියෙන තැන කර්ම පදය cricket විතරයි. cricket daily කියලා තැන කර්ම පදය මොකද්ද? cricket විතරයි. daily කියන එක කර්ම පදයක් නෙවෙයි. හොඳේ? මතක තියාගන්න ඕනේ. මොකද්ද පුතේ ඇහුවේ දැන්? ඒක තමයි සර් අහන්නේ. ඔව්. දැන් අපි මොකද්ද කාටද කාවද කියලා ප්‍රශ්න තුන ඇහුවොත් උත්තරයක් හැටියට ආවොත් තමයි ඒවා කර්මපද. දැන් you play cricket daily කියනකොට මොනවද සෙල්ලම් කරන්නේ? cricket. හැබැයි කවදද කියලා ආවොත් මේ daily එන්නේ. ඒක උත්තරයක් හැටියට ගන්නෙ නැහැ. මේක ලියා ගන්න මම වාක්‍යයක් දෙන්නයි යටින්. මේවයි තේරුම ලියා ගන්න රූලක් අර ලිව්වොත් හොඳයි. සර් ඔය ටික සර් රූලක් ලියන්න ඕනේ. ලියන්න තේරුම ලියා ගන්න රූලක් හරි දෙකක් හරි Tamanට ගැලපෙන විදිහට. ඉසුරුගේ අංකේ කො ඉසුරුට මාව ඇහෙනවද? ඉසුරු මාව ඇහෙනවද? ඔයා අංකේ දාලා නැහැ. ඔව් සර් මම මේ කට්ටයස ඇඩ් වෙන්නේ. අංකේ දාගෙන ඇඩ් වෙන්නේ. ඉතින් එහෙම දැන් හරි කොහොම ඉන්නකෝ දැන් යන්න එපා අයින් වෙලා.
ඉවරයි සර්. හරි මේ මොකද පස් දෙනෙක්ම දැන් ඇවිල්ලා දින්නේ හරිනේ ලියාගත්තා පුතේ ඔව් සර් සිංහල. දැන් නිපුණි ගොඩක් දවසෙන් කතා කරපු නැති ඉඳ නිපුණි කතා කරලා තේරුම් ටික කියමුද බලන්න ඈ? හා තේරුම් ටික කියන්න නිපුණි ඉක්මනට අපි ඉංග්‍රීසි කතා කරයි. අපි ඉංග්‍රීසි කතා කරනවා ඔව් සර් ඒක තමයි අපි ඔව්, හරි, ඉංග්‍රීසි හරි. කතා කරනවා. හරි ඔව් කියන්න ඉන්නේ ලියන එක. නෑ කියන්න කමන්නේ ඒගොල්ලෝ ලියාගන්න පොඩ්ඩක් ඔයා කියාගෙන යන්න ඔහු අලුත් සින්දු කියනවා. ආ කියන්න ආපහු කියන්න පුළුවන් පුතේ වලියා ඔයා හැමදාම ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඇය දෙමළ උගන්වනවා. ඔවුන් කරනවා. ඔවුන් අනිත් අයට දැනුම් දෙනවා ඔවුන් අනිත් අයට දැනුම් දෙනවා නැත්නම් අනිත් අයට දැනුම් දෙනවා හරි ඉන්ෆෝම් දැනුම් කරනවා දෙනවා. ඉදිරිපත් කරනවා කියන බැයි. නෑ දැනුම් දෙනවා we speak english අපි ඉංග්‍රීසි කතා කරනවා he sings new songs ඔහු අලුත් සින්දු කියනවා you play cricket daily ඔබ දිනපතා ක්‍රිකට් සෙල්ලම් කරනවා she teaches tamil ඇය දෙමළ උගන්වනවා they inform the others ඔවුන් අනිත් අයව දැනුවත් කරනවා නැත්නම් අනිත් අයට දැනුම් දෙනවා ලියාගත්තද පුතේ හැමෝම ඔව් සර්. දැන් මේ ඔක්කොම මොන වාක්‍යද පුතේ ඇක්ටිව් වල සිම්පල් ප්‍රසන්ට් වාක්‍ය එක තේරුම් ගන්න ඇක්ටිව් වල සිම්පල් ප්‍රසන්ට් වාක්‍ය අපි ඉංග්‍රීසි කතා කරනවා ඔහු සින්දු කියනවා ඔහු අලුත් සින්දු කියනවා ඔයා දිනපතා ක්‍රිකට් සෙල්ලම් කරනවා ඇය දෙමළ උගන්වනවා ඔවුන් අනිත් අයට දැනුම් දෙනවා right දැන් පැසිව් වලට යමු පැසිව් වල සිම්පල් ප්‍රසන්ට් පැසිව් ගැන ගිය සතියේ කිව්වනේ පුතේ පැසිව් කියන්නේ මොකද්ද කරන කෙනෙක් ගැන කතා කරන්නේ නැති ක්‍රියාවට කර්මයට මුල් තැන දෙනවා කර්මයට මුල් තැන දෙන.
ඊළඟට වැදගත් වෙන්නේ මොකද්ද? කරන කර්මය සහ ක්‍රියා. පාසිටිපල් පමණක් භාවිතා වෙනවා. අන්න හරි පාස් පාර්ටිසිපල් විතරයි භාවිතා වෙන්නේ. ඔය ටික බලා ගන්න. ඒතර දැන් අපි කතා කරනවා. අන්න බලන්න ක්‍රියාපද වර්ග පහ ගැන කියලා ඇති. මේ ක්‍රියාපද වර්ග පහෙන් මොකක් විතරද පුතේ පාවිච්චි වෙන්නේ? පාස් පාසිටිපල්. මේ තියෙන ක්‍රියාපද වර්ග පහෙන් පාවිච්චි වෙන්නේ පාස් පාර්ටිසිපල් විතරයි. හරි. ඒක සිම්පල්. ඔව්. පාසිටිපල්ද පාටිසිපල්ද? පාර්ටිසිපල්. හරි. ඒවා ගැන ලියා ගන්න ඕනේ නැහැ. දැන් මෙතන ඉඳන් ලියාගත්තම හරි. පැසිව් සිම්පල් ප්‍රසන්ට්. පුරුද්දක් ලෙස සැමදා වගේ කරන දේවල් ලියා ගන්න. පුරුද්දක් ලෙස සැමදා වගේ කරන දේවල්. පාවිච්චි වෙන්නේ මොකද්ද කියලාත් ලියා ගන්න හරියට. කොටු කරලා ලියා ගන්න. ඔබ්ජෙක්ට් කර්මපදයේ ඈමීසා එක්ක පාස් පාර්ටිසිපල්. සර් පැසිව් කියන්නේ කර්මකාරක වාක්‍ය නේද? ඔව් කර්මකාරක වාක්‍ය කියලාත් ලියා ගන්න. හරි. ඔබ්ජෙක්ට් ඈමීසා එක්ක පාස් පාර්ටිසිපල්. දැන් ඔක් කරන්න නම් ඔයගොල්ලන් අනිවාර්යෙන් පාස් පාර්ටිසිපල් දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මේ ක්‍රියාපදවල පාස් පාර්ටිසිපල් ටික ලියන්න බලන්න පොතේ. මේ වචන ටික ලියලා රූලක් ඇර ලියලා උඩින් දාන්න ඕන නම් බේස් ෆෝම් කියලා. උඩින් බේස් ෆෝම් write the heading base form. ඔයගොල්ලෝ ලියන්න ඕනි මොකද්ද ඉස්සරහින්? past participle එක. පැන්සලෙන් ලිව්වොත් හොඳයි සැකයි නම්. ඒක පැන්සලෙන්ද ලියන්න ඕන. නෑ සැකයි නම් විතර past participle එක ෂුවර් නැත්නම් විතර පැන්සලෙන් ලියන්න. ෂුවර් නම් පෑනෙන් ලියන්න අර ග්‍රැමර් පොතේ ඉන්න මං සර් රූල් කීයක් අරින්නද? රූලක් කරියොත් ඇති. ඔක සේරම ඔකුත් ලියන්නේ නැහැ නිකන් අර ලස්සනට විතර රූලක් කරින්නේ.
හරි සර්. right අපි බලමු එනම්. හරි නේද? cook එකේ cooked. හරි අපි බලමු පොඩ්ඩක්. cook තරුෂිට මාව ඇහෙනවද තරුෂි? ඇහෙනවා සර්. තරුෂි කියන්න බලන්න පුළුවන් ටික. cook give given teach taught cut sing sung write written. written. ඔන්නෝම තියෙන්නේ. අර දෙවෙනි පදේම ලියන්න හොඳ නැහැ. ඒවා past participle නෙවෙයි ඒවා past verb නේ. කොහොරද්ද ගන්න එපා පුතාලා. ඉක්මනට ලියන්න වෙලා යනවා. වැරදි නම් අදා ගන්න පුතේ ඔය මම වීඩියෝ එකක් දාලා ඇති අදත් ආපහු දාන්නම්. හරි පාඩම් කරගන්න වචන ටික බලලා. right. ලියන්න බලන්න එනම් ඉක්මනට ඒ විදිහටම මේ බට් නෙමෙයි ඔක බයි හොඳේ BUY වගේ වැරදීමක් කළා BUT නෙමෙයි BUY බයි Sir, ඔව් sir, but the by the දැන් මං කිව්වා නේද බයි කියලා කොහෙද හිටියේ ඉවරයි සර්. right චාමිකර කියන්න පුළුවන්ද චාමිකර පුළුවන් සර්. පුතා spoken sent bought played done read. red අකුරු READ ඒ වුණාට શબ્ද කරන්නේ කොහොමද red read. බලන්න වැරදි නම් හදාගන්න අර බට් එක හදාගන්න බයි
හරි right දැන් මෙන්න මේක බලාගෙන පැසිව් වාක්‍ය හතරක් හදන්න තියෙන්නේ පේනවනේ the whole නම් මෙතන සෝර ගන්න පුළුවන් වචනේ මොකද්ද ඒකට ගැලපෙන වචනේ මෙතනින් මොකද්ද ඉක්මනට හදන්න රූල් දෙකක් අර ලියන්න පුතේ මේක ලියන්න ඕනේ නැහැ මේක බලාගෙන write the answer don't write this okay don't waste the time මේක ලියන්න එපා look at this and write the answer and to leave two rules rule දෙකක් අර ලියන්න ඇක්ටිවිටි පොතේ සර් නෑ ග්‍රැමර් පොතේ මේක ලේසි වැඩක් නේ සර් රූල් දෙයක් කරාද? ඔව් පුතේ රූල් එකක් අර තේරුම් ලියන්නත් එපා හරි සර්. බලමු තව කී වෙලාව පොඩ්ඩක් ගමු සර් චුට්ටක් ඉන්න. ජෙල් එක රොමන් දෙන ඌ තින්නොත් දන්නේ නැහැ. හරි පුතේ බලමු එහෙනම් කවුද යන්නේ
කවුද කැමති? සර් මං කියන්න. කවුද ඒ මං? තරිඳු. very good තරින්ද එන්න වේදිකාවට. The hall is painted. very good. The books are written. හරි. I am taught. හරි. Trees are cut. හරි හොඳයි. ඒ හතරම එක තැන නෑ. ඒකයි වැඩි. බලන්න එහෙනම් මම ටක් ටක් ගාලා පෙන්නන්න ලියා ගන්න. හරි දාගන්න එපාද? එපා ග්‍රැමර් පොතේ බලන්න පළවෙනි එක හරිද කියලා. the hall is painted. ශාලාව වර්ණ ගන්නනවා නැත්නම් ශාලාව තින්ත ගහනවා කියලා ලියන්න. ශාලාව සිංහල තේරුම ලියන්න ඕනිද? ඔව් මම රූල් අරින්න කිව්වා. ශාලාව වර්ණ ගන්නනවා. හරි. books are written කියන්නේ මොකද්ද? සර් පැසිව් හින්දා කර්මය ලියනවා. මොකද්ද? මොකද්ද පුතේ පැසිව්? සර් පැසිව් හින්දා කර්මය මුලට එන්නව නැද්ද? අර මුලට ඇවිල්ලා තියෙන්නේ. කර්මය තමයි හෝල් කියන එක. හරිද පුතේ? තේරුණාද? කර්මය තමයි බුක්ස් කියන එක. පොත් ලියනවා. මොකද්ද මේකේ තේරුම? පොත් ලියනවා. ඔව්. I am taught කියන්නේ මොකක්ද එහෙනම්? මට උගන්වනවා. මට උගන්වනවා. අන්න හරි වාක්‍යයක තමයි මට උගන්වනවා. මම උගන්වනවා එහෙම නෙමෙයි. මට උගන්වනවා. මට උගන්වනවා. මොකද්ද මේක? trees are cut. ගස් කපනවා. ගස් කපනවා. ගස් කපනවා. අපි තව ඉස්සරහට පැසිව් වාක්‍ය ඉගෙන ගමු. දැන්ට අපි කරන්න යන්නේ වෙන වැඩක්. right. දැන් කරන්න තියෙන්නේ මේ තියෙන වාක්‍ය ඇක්ටිව්ද පැසිව්ද කියලා හොයාගන්න ඕනේ. තේරුණාද? මේ තියෙන වාක්‍ය ඇක්ටිව්ද පැසිව්ද කියලා ඔයගොල්ලන් හොයාගන්න ඕනි. පැහැදිලිද මං කියන දේ පුතේ? එහෙනම් ඉක්මනට මේ වාක්‍ය ටික ලියන්න. උඩින් මාතෘකාව ලියන්න active and passive කියලා. මාතෘකාව ලියන්න active and passive. සර් වාක්‍ය රූල් දෙකක් කරලා ලියන්න ඕනේ. රූලක් කරලා ලියන්න තේරුම ලියන්නේ අපි. රූලක් කරලා ලියන්න පුළුවන් නම් පුතේ එක්කෝ ඔයගොල්ලෝ මුලට දාන්න. දැන් මන් දාන්නේ අගටනේ. ඔයගොල්ලෝ මුලට දාන්න active passive කියලා මුලට දාන්න ඉඩ තියන්න. ACT කියලා දැම්මම ඇති හොඳේ. AP කියලා දැම්මත් ඇති. A අකුරයි P අකුරයි. එහෙම දාන්න තිබුණත් ඇති. බලමු හොයාගන්න පුළුවන්ද කියලා. සර් වාක්‍ය මුලටද? වාක්‍ය මුලට හරි අගට හරි ඇක්ටිව් නම් A අකුර දාන්න, පැසිව් නම් P අකුර දාන්න. එච්චරයි. සර් ෆෝන් කියන්නේ මොකක්ද? අඳිනවා පළඳිනවා. සර් මේකෙත් තේරුම ලියන්න ඉඩ තියන්න ඕනේ. එපා එපා. හරි සර්.
ඉවරයි සර්. ලිව්වා සර්. හරි බලමු පළවෙනි එක කියන්න ඇක්ටිව් 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 හරි දෙවෙනි එක ඇක්ටිව් 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 තුන්වෙනි එක පැසිව් පැසිව් හොයාගන්න පුළුවන් නේ ඇයි කියලා නේද බලන්න මේකේ ඊස් තියෙනවා මේවා එහෙම නැහැ ඇක්ටිව් පැසිව් පැසිව් එක්ක තියෙන්නේ මේ තියෙනවා පේනවනේ ෆෝන් තියනවා ඇක්ටිව් ඇක්ටිව් පැසිව් පැසිව් මේවයි පුතේ අර කවුද ඕන් තියනවා කිව්වනේ ඕන් තියෙන පළියට එක පැසිව් වෙන්නම ඕනේ ඇක්ටිව් වෙන්නම ඕනේ පැසිව් වෙන්නම ඕනේ එහෙම තීරණයක් කරන්න එපා පුතේ ඕන් තිබිලා හරියන්නේ නැහැ ඕන් ඇවිල්ලා ඇක්ටිව් වලත් ඉස්සරහට පාවිච්චි වෙයි ඉතින් එහෙම තීරණය කරන්න එපා බලන්න is ඇමීසා එක්ක past participle තියනවාද කියලා හොඳේ දැන් මෙතන බලන්න අනිත් ඒවා ඇමීසා කොහොමත් නැහැ එතනින් තමයි බලන්න ඕනේ අනිත් එක පුතේ පැසිව් පැසිව් පුළුවන් නේම හොයාගන්න right දැන් බලමු අපි ඉක්මනට active into passive මාතෘකාව දාන්න active into passive active into passive හරි බලන්න මේ මොකද simple past කියලා ගත්තේ ඒ simple past නෙමෙයි sorry simple present හොඳේ ඒක වැරදීමක් මේක දන්නවනේ ඔයගොල්ලන් දැන් ඒක කතා කරන්න ඕනේ ඒක අතරින්ම අන්න බලන්න subject base form singular තියෙද්දි object එක මුලට ගන්නවා පේනව නේද active වාක්‍යය දැන් passive එකට යනවා අපි අන්න බලන්න object am is a past participle වෙන්නේ තේරුණාද පුතේ අර අගට තියෙන කර්මපදයේ මුලට ගත්තා ඇමීසා වලින් එකක් දැම්ම past participle එක දැම්ම හරිනේ කිව්වස බේස් ෆෝම් හරි සිංගියුලර් verb හරි තියෙන එක පාසිටිපල් කරනවාද ඔව් මෙන්න මේක ලියා ගන්නකො අපි බලමු මෙන්න මේක ලියා ගන්න එතකොට මේ දම් පාටෙන් තිබිච්ච එක නැති වුණා පේනවනේ දම් පාටෙන් තිබිච්ච එක නැති වුණා ඕමම ලියා ගන්න පුතේ අර බේස් ෆෝම් සිංගියුලර් කියලා එක දිගට ලියන්න බැර නම් උඩින් යටින් ලියා ගන්න
right දැන් බලන්න නිමල් plays cricket දැන් මේකේ මොකද්ද පුතේ මුලට ගන්න ඕනි cricket ක්‍රිකට් මුලට Cricket? ගන්න ඕනි. හරි ක්‍රිකට් මුලට ගන්න ඕනි අර අලුතෙන් ආපු පුතා මට නම මතක නැහැ මොකද්ද පුතේ අපේ පුතා ඒ මොකද්ද පුතා පොරකඩේ පුතා මොකද්ද නම පුතේ ඉසුරු හංසන ඉසුරු පුතා ඉසුරු දැන් මතක් වුණා ඉසුරු දැන් තේරෙනවා ඉසුරුට තේරෙනවද ගිය සතියේම හිටියේ නැතිඳ අවුලක් නැහැ නේද අවුල් නැහැ හරි ක්‍රිකට් කියන එක අපි මොකද්ද කරන්නේ මුලට ගත්තා අන්න ක්‍රිකට් මුලට ගියා දැන් මොකද්ද ක්‍රියාපදයේ මේකේ තියෙන is නෑ ක්‍රියාපදයේ මොකද්ද මේකේ තියෙන උඩ වාක්‍යේ play place එතකොට වර්තමානයේ තියෙන ඉඳ අපි දාන්න ඕනි is දාන්න ඕනි am is දාන්න ඕනි හැබැයි ක්‍රිකට් කියන්නේ කීයක්ද පුතේ එකක් ඉඳ is දැම්මා දැන් මොකද්ද කරන්න ඕනි place කියන වචනේ place ed කියන එකේ දාන්න past participle දාන්න ඕනි නේද නේද ඔව් place එකේ past participle එක මොකද්ද played played දැන් තේරුණාද උඩ තියෙන්නේ මොන වාක්‍යද පුතේ active ඇක්ටිව් වාක්‍යයක් පහළ තියෙන්නේ පැසිව් වාක්‍යයක් passive හරි හදාගන්න එනවා So, කර්මය මුලට එනකොට අනිවාර්යයෙන්ම හැමීසා දාන්න ඕනේ. ඔව් 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 හරි එහෙනම් මෙන්න මේකේ මොකද්ද මුලට ගන්න කියන්න පුතාලා නිමල් මුලට ගන්නවා ඔව් met නිමල් මුලට ගත්තා Nimal is met Sunil is met Nimal is met මීට්ස් එකේ තුන්වෙනි පදය මෙත් හරි ලියන්න. එතකොට සුනිල් කියලා දාන්න ඕනේ ඈ නැද්ද? ඒක දාන විදිය මම තව පොඩ්ඩෙන් කියලා දෙනවා හොඳේ
සර් මේ ටික කලින් කියලා දුන්නා නේද? ඉස්සර කියලා දෙන්නේ නැති. දැන් මේක හදාගන්න එපා. දැන් ඉස්සරහට ඇක්ටිව් පැසිව් ගොඩක් එනවා හොඳේ. Right. මේක හදන්න බලන්න. අස් කියන එක නේද මුලට ගන්න ඕනි. අස් වෙනුවට වී. අස් මුලට ගන්නකොට වෙනුවට V දානවා. ඔව්. ඔව් ඊළඟට V dot වී ආ ටෝච්. ආදාන dot ආදාන dot ලියලා තියෙන්නේ VR කියලා විතරයි. ලියාගන්න. දැන් මේ ඉරි කෑලි නැති වුණාට කමක් නැහැ ලියාගන්න. Right. මේකත් පුළුවන් නේ. හිම් මුලට ආවොත් මොකද වෙන්න ඕනි පුතේ? he. එතකොට is inform එක අතීතේ informed මේක දන්නවා අපි. ඔන්න බලන්න. හිම් මුලට අරන් is informed අර we කියන එක මොකද්ද කරන්නේ අපි? by දාලා as කියලා දාන්න පුළුවන්. මොනවද දාලාද? by දාලා as කියලා දාන්න පුළුවන්. තේරුණාද පුතේ? එහෙනම් කලින් ලියපු උදාහරණෙම ලියාගමු. මේක මොකද්ද අපි ලිව්වේ? මෙන්න මේකේ නේද ලිව්වේ අපි. එහෙනම් මේක ලියන්න by him කියලා දාගන්න අගට. by him කියලා දාගන්න. එතකොට ඇතිනේ තව උදාහරණ ගොඩක් ලියන්න ඕනේ නැහැ. එතකොට ඒකේ අතින්මද ඉස්සරහින් ලියාගන්න. ඔව් අර ඉස්සරහින්ම ලියාගන්න. එතකොට මෙන්න මේ ටික පාඩම්ද ඔයගොල්ලන්ට? ඒ කියන්නේ as කියලා තිබුණොත් මුලට ආවොත් මොකද වෙන්න ඕනි කියන එක දන්නවද? ඒ වගේම මුලට තිබුණොත් අගට ගියත් මේ ටිකම තමයි. ඊතලේ අනිත් පැත්තෙන් යටින් ගහගන්න. තේරුණාද පුතේ?
අගට තියෙන එක මුලට ආවොත් මේම වෙනවා. මුලට තියෙන ටික අගට සර් ගියොත් ඔක්කත් ලියා ගන්නද? ඔව් ඔව් ඕක ලියා ගන්න. මුලට තියෙන ටිකක් අගට ගියොත් මේම වෙනවා. අගට තියෙන ටිකක් මුලට ආවොත් ඔහොම වෙනවා කියලා ඊතලේ යටින් අනිත් පැත්තෙන් ගහගන්න. ලිව්වා සර්. අනිත් පැත්තෙනුත් ඊතලයක් දාගන්න. හරි සර්. හරි සර්. right now he taught us කොහොමද කරන්න කියන්නේ ටක් ගාලා අස් මුලට ගත්තා මුලට he අගට යනවා තේරෙනවනේ අන්න we were taught by මෙන්න මේ උදාහරණ විතරක් ලියා ගන්න මේක වැරදි මේක ලියන්න එපා ඕ මේක ලියන්න එපා ඇයි දන්නවද මේක අතීතේ තියෙන්නේ නේ ඒක ලියන්න එපා ඒක මට වැරදීමක් වෙලා තියෙනවා right මේවා දන්නවනේ දැන් ආයෙ කියන්න ඕනේ මෙන්න මේ වාක්‍යෙට ඉක්මනට පැසිව් කරන්න පුළුවන්ද පුතා ඉක්මනට හදන්න විනාඩි 5 වාක්‍ය ලියන්න නැත්නම් වාක්‍ය ලියන්න ඕනේ වාක්‍ය ලියලා ඇක්ටිවිටි පොතේ හදන්න මේක ටක් ගාලා සර් ඔය වාක්‍ය ලියන්න නැතුව හරි තියනවද මේ පිටුව බලන්න can you see this තියෙනවා සර්. okay this is the first one okay pronouns reflexive pronoun අපි ඉගෙන ගත්තද පුතාලා ඔව්. ඔව් ඉගෙන ගත්තනේ අපි බලමු පොඩක් එහාට ගිහිල්ලා ජනිඳු can you hear me ජනිඳු Yes, sir. okay පළවෙනි පහ කියන්න බලන්න I wash myself after a game of badminton. Self-love is important for progress. You should love yourselves. yourselves yourself එතන හිතන්න ඕනි ඔබලාට ආදරය කරන්න කියලා කියනවද ඔයා ඔයාටම ආදරය කරන්න කියලා කියනවා එක්කෙනෙක් ඇටියටයි සලකන්න එතකොට yourself හොඳේ Rohan is mentally ill. He sometimes talk to himself. Mala fell off her bike, but she didn't hurt herself. You mustn't treat yourself. You should consult a doctor. right පොඩකින් දැන් බලමු මොනවද මේ තේරුම කියලා I wash myself after thank you ජනිදු I wash myself after game of badminton මම badminton එකකින් පස්සේ මමම ඇඟ හොද ගන්න අනිත් අය බබා නෙමෙයිනේ මං නේ ඒකයි කියන්නේ the self love ස්වයං ආදරය කිරීම කියන්නේ තමන්ට ආදරය කිරීම is important for progress දියුණුවට එක වැදගත් you should love yourself ඔබට ආදරය කළ යුතුයි Rohan is mentally ill. Rohan මානසිකව අසනීපයෙන් ඉන්නේ. මානසික රෝගයකින් පෙළෙනවා. මානසික රෝගයක් ලියා ගන්න පුතාලා. මානසික රෝගයක් mentally ill. අර අලුතෙන් ආපු පුතා අභ්‍යාසටි කරලා තියෙන්න ඕනි හොඳේ. පන්තියේදී කරන්නේ නැහැ. එයා දන්නේ නැහනේ. Sometimes he talks to himself. සමහර විට එයාටම කතා කරගන්නවා. මානසික ලෙඩෙක්. Mala fell off her bike. මාලා බයිසිකලේ වැල්ලා. But she did not hurt
herself. ඈ තුවාල උනේ නැහැ. You must treat yourself. ඔබ ඔබට සලකන්න ඕනි. Mustn't treat yourself. ඔබ ඔබටම ප්‍රතිකාර කරගන්න හොඳ නැහැ. මේ ලෙඩක් කියලා. You should consult a doctor. ඔබ වෛද්‍යවරයෙක් හමුවන්න ඕනි. That's good. Okay, we are moving. Nomasha. We went on a holiday to Thailand. Thailand. There we enjoyed ourselves. Oh. Those boys smoke heavily. They are running themselves Oh. for understanding others. You all running නෙවෙයි පුතේ. ruining කියන්නේ විනාශ කරගන්න. Ruining කියන්නේ මොකක්ද? ruin කියන්නේ විනාශ කරගන්න. You Ruin. all should understand yourselves. Yourselves. අන්න බලන්න ජනින්දු. You all. ඔබ සැම. එතකොට yourselves. හොඳේ? The rat protect itself from the cat by hiding in a box. Hiding in a box. She herself Designed. designed all the Invitation cards. ලියාගන්න පුතාලා වැරදි නම් ලකුණු දාගන්න පුළුවන් නම් එක ගානේ දාගන්න නිකන්. ඔව් වැරදි නම් ලියාගන්න. හරි. මේක ලේසි වැඩක්. තුෂානි දුෂානි ඇහෙනවද දුෂානි? වැඩි වෙලාවක් ගන්න බෑ. කවිති දුෂානි කියන්න දුෂානි. They peeled some tomatoes for this lunch. Tomatoes. There's lunch. ආ. Small kids uses their toothbrushes without understanding. Oh, without understanding කියන්නේ අවබෝධයකින් තොරව. පොඩි ළමයි දත් බුරුසු පාවිච්චි කරන්නේ කොහොමද? අවබෝධයකින් තොරව. Without understanding කියන එකේ තේරුම ලියන්න අවබෝධයකින් තොරව. A famous saying that cut your cloth according to your size. saying size. කියන එකේ තියාගන්න saying කියමන. saying කියන්නේ කියමන. ප්‍රසිද්ධ කියමනක් තියනවලු cut your cloth according to your size. ඔයාගේ size එක අනුව cloth එක රෙද්ද කපා ගන්න. එහෙමයි කියන්නේ. according to කියන්නේ අනුව. ලියාගන්න according to කියන්නේ අනුව.
Kalani uses a pencil box to put her belongings කියන්නේ ලියා ගන්න අයිති දේවල්. belongings කියන්නේ අයිති දේවල්. Some children don't like to bring their textbook into the classroom. ඔව් බහුවචනයක් ඉඳලා textbooks. දන්නේ නැති වචන තිබුණොත් අහන්න. Sir, understanding කියන්නේ මොකද්ද? without understanding කියන්නේ අවබෝධයකින් තොරව understanding කියන්නේ අවබෝධය. හරි. right. count nouns are mass nouns. count noun කියන්නේ පුතේ 1 2 3 4 කියලා ගණන් කරන්න පුළුවන් දේවල්. mass nouns කියන්නේ එහෙම ගණන් කරන්න බැරි දේවල් 1 2 3 කියලා ගණන් කරන්න බැරි. වතුර වගේද සර්? ඔව් වතුර වගේ දේවල් නේද? 1 2 3 කියලා අපිට ගණන් කරන්න බැරි ඒවට අපි කියනවා mass nouns කියලා. ගණන් කරන්න පුළුවන් ඒවට අපි කියනවා count nouns කියලා. පැහැදිලිද? හරි. පැහැදිලි සර්. බලමු. රිසිනි ඇහෙනවද රිසිනිට? Yes sir. පුළුවන්ද පුතා කියන්න count nouns ටික? Desk, desks, plug, flag, oh, glass, flag හරි. pen, පිළිවෙලකට යන්න පිළිවෙලකට. දෙයිනම් plug, නෑ ඊට කලින් තියෙනවා බලන්න. chair, chair, oh, clock, clock, glass. glass, pen. නෑ සර්. හරි හරි. වෙන්න පුළුවන් මට වැරදිලා තියෙන්නේ. book. keyboard, ඊළඟට මේ පැත්තේ බලමු අපි rice, sugar, rice, wood, plastic, sugar, hair, air, water. ඔය ටිකවත් ලියාගත්තොත් ඇති ඈ. තව තියෙනවා ඔය ටිකවත් ලියාගන්න ඕනේ. සර් මීටර් කියන්නේ මොකද්ද? කීයේ පන්තියේ ධම්මේ? metal ලෝහ metal කියන්නේ ලෝහ. ලීද? wood කියන්නේ ලී. wood කියන්නේ ලී. නෑ සර් ලීද? වද leather කියන්නේ හම්. black කියන්නේ මොකක්ද? වද flag, flag කොඩිය කියන්නේ කොඩි. flag කියන්නේ කොඩි. සර් flag කියන්නේ කොඩියද කොඩියද? කොඩිය එකක්. හරි mass noun කියන්නේ මොකද්ද? count noun කියන්නේ මොකද්ද කියලා මතක තියාගන්න. right. Taj Mahal.
Taj Mahal is a tomb that was built between 1631 AD and 1652 AD. AD කියන්නේ පුතේ ක්‍රිස්තු පූර්වද? ක්‍රිස්තු වංශයෙන් පසුව. ටොම් කියන්නේ මොකද්ද? සොහොන. මිනි වලක් කියන්නත් පුළුවන්. මිනි තියෙන තැන ටොම් එකක් කියන්නේ. On the orders of the emperor Adhirajad, නේද? Shah Jahan, the 5th Muslim Mughal emperor, to honor his late wife. මොකද late wife කියන්නේ පරක් වෙලා ආපු නෝනද? මියගිය කියන්නේ. late කියන්නේ මොකද්ද? මියගිය. එයාගේ මියගිය බිරිඳට ගෞරවයක් ලෙස තමයි සහජහාන් මේක තනලා තියෙන්නේ. එයාගේ මොකද්ද orders කියන්නේ මොකද්ද? එයාගේ අනවලට එකඟ. The Queen Mumtaz. අනුව. ඔව්. It is made of white marble. සුදු marble වලින් තමයි හදලා තින්නේ. With beautiful gardens surrounding it. මොනවා තියෙන්නේ වටේටම? ලස්සන වත්තක්. It is the one of the famous tourist attraction. Tourist attraction කියන්නේ සංචාරක ආකර්ෂණයේ දිනු ස්ථානයක්. සංචාරක ආකර්ෂණයේ දිනු ස්ථානයකට අපි කියනවා tourist attraction එකක් කියලා. ඒක පොඩි ඡේදයක්. සර් මාබල් කියන්නේ මොනවද? මාබල් කියන්නේ අර සුදු මාබල් වගේ ගල් වර්ගයක්. පලිංගු ගල් වගේ. Right. Kaumadi. Liwada Kaumadi. Did you write Kaumadi? Umali. Umali. ඇත්තද වරද දාන්න තියෙන එච්චරයි. දිනලි. සර් මං කියන්න. පොඩ්ඩක් ඉන්න දිනලි. තිමිර. කියන්න සර්. තිමිර. සර් මං කියන්න. කවුද මං? දිනෙල් සර්. දිනෙල්. කියන්නකෝ බලන්න. Taj Mahal was built between 1631 BC and 1652 BC. Oh, true or false? False. False. Okay. Taj Mahal was built by Mumtaz. False. It is made of big stones. False. It is not a tourist attraction in the world. False. Shahjahan was the king. False. Hey, king නෙවෙයිද? emperor කියන ඉන්නද? ඒක හරිනේ. He emperor is an කියන්නේ emperor. ඔය අධිරාජ්‍යය කියන්නේ රජෙක් නේ නේද? එයාත් රජෙක් තමයි. emperor මම කියන්නේ හරියට කියන්නේ. එහෙම දාන්න බෑ. මොකද්ද දාන්න කියලා තියෙන්නේ? True or false? හරියට දාගන්න නේ කවන්නේ. කමන්නේ. ඒ කොහොමද? අර අනිත් අතින් කක්ක හේදුවාගේ වැඩක් පුතා උක. මහරු නේද? right. බහුවචන කරන් තියෙන pluralization. තෙපුලි. තෙපුලි. Tashini. Tashini Mandira. Sir, කියන්න බලන්න. our teachers enjoy their lunch. Our teachers enjoy. එස් අකුර අයින් කරන්න ඕනේ enjoy එකේ. අද ඉගෙන ගත්තනේ අපි. Enjoy their lunch. හොඳයි, very good. Our dogs eat meats well. Our dog eat meats කියලා જાතියක් කියන්නේ අපිට මස් කිව්වම meat තමයි. ඒක බහුවචනය කරන්නේ අපි. Our dogs eat meat well. Farmers cultivate them paddy field. Themද?
their paddy field. බලන්න cultivate එකේ s අකුරක් අයින් වෙලා තියෙනවා. Our babies like to eat cheese. Our babies like to eat cheese. cheeses කියලා එකක් නෑනේ. The boys play cricket in their school garden. garden ද එතකොට? school gardens උනත් ඒත් කමන්නේ. එතන s අකුරක් එන්න බෑ. මගේ වැරද්දක් තියෙනවා. හෝ the boys plays වෙන්න බෑ. the boys මොකද වෙන්න ඕනි? play cricket in their school gardens වෙන්න ඕනි. මගේ වැරදි එතන පොඩ්ඩක් මම හදන්නේ ඒක නැත්නම් මට අමතක වෙනවා. The school's garden කියොත් වැරදි. නෑ බෑ schools වෙන්න බෑ. එතකොට වැරදි කොහොමද? schools වෙන්න බෑ. schools වෙන්න බෑ. school gardens වෙන්න. හරි boys play cricket in their school gardens. schools කියලා මාරු කරන්න බෑ. ඇයි school කියන එක පුතේ එතන තියෙන්නේ නාම විශේෂණයක් හැටියට. නාම විශේෂණයක් හැටියට තියෙනවා අපි වෙනස් කරන්නේ නැහැ. හදාගන්න අඩුපාඩු. සර් ඔව් සර් හතරවෙනි එකේ පැඩි ෆීල්ඩ්ස් කියලා දාන්න නැද්ද? paddy fields කියලා දාන්න මම ඒක හදන්න බැරිලා. paddy fields කියලා දාන්න හතරවෙනි එකේ. Oh. Right. Synonyms. කො නවික් එන්න බලන්න වේදිකාවට. ඔව් සර්. කියන්න බලන්න. සර්. ඔව්. Poor, bad. පොඩක් ඉන්න කවුද කතා කරන්නේ මොකද්ද කියලා බලමු. මොකද්ද පුතේ? හරි කියන්න. poor bad. ඔව් poor bad. හරි. කියන්න. නවික් man chief courageous එක කියන්න පල්ලට පාවිච්චි. courageous brave ඔව්. rubbish garbage හ්ම්. additional extra හ්ම්. reach reach arrive. arrive හ්ම්. man chief final last total complete nearly almost gather collect intelligent clever soil earth good looking handsome
reply, answer, idiot, fool. right, very good. තේරුම් දන්නේ නැතිව ඩික්ෂනරි හොයන්න සර් ඕනි. damn fool නෙමේද? මොනවාද? damn fool. jam jam කියලා ගත්තේ මොනවද? damn ඇහෙන්නේ නැහැ මට. DAM නෑ 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 ඉඩියට් කියන්නේ ෆූල් මෝඩයා. මෝඩයා. තේරුම් දන්නේ නැතිව හොයන්න ඕන ඩික්ෂනරි එකෙන් හොඳේ. You have to find out. හරි සර්. තේරුම හොයාගන්න ඕනේ හැමෝම. right. මේ වචනත් අපි ඉගෙන ගත්තා මේ වචන. නේද? මේ පාඩම කළා. මේවා තාම පළවෙනි පාඩමේවා. So we should know මුතුමිනි. මුතුමිනි. සවිජ. So මම කියන්නද? කවුද මම? සර් අංකයද? අකෙන්ද? Okay. ඔව් අකෙන් කොහෙද නැති වෙලා හිටියේ ටික වෙලාව. So මේ ලැප් එක off වුණා. ඇයි? charge එක නැද්ද? ඔව්. හොඳට තියෙයි. කියන්න. In April, we can see many praised birds in Sri Lanka. මොන බේස් ස්පේස් answer Crest. crest birds ඒ මොකක්ද? crest කියන්නේ කරමල. සර් එතනට migrate birds කියලා දාන්න බෑද? Migrate birds. migrant නැත්නම් migrant කියලා කියනවා අපි නේ. migrant නැත්නම් migrant සංචාරක කුරුල්ලෝ නේ, සංක්‍රමික කුරුල්ලෝ. හරිද අකෙන්? crest කියන්නේ කරමලය. කියන්නේ නා. Ostrich is a flightless bird. flightless bird පියාපත් නැති පියාඹන්න බැරි කුරුල්ලෙක්. ඔව්. And specialist about birds. ඔව්. My brother ඒක n වෙන්න ඕනේ එතන හරියන්නේ. an ornithologist ඒක දාගන්න. My brother paste අලවනවා. pastes picture of birds in his scrapbooks. ඔව්. A peacock has a crest. හරි හොඳයි. මාකේ මොනවද දාලා ටියුට්
දැම්ම දෙන්න කියන්න මට ආයෙත් කලින් එන්න පුළුවන් ඒකට. හරි පුතේ. එහෙනම් අදට ඔය ටික ඇති. We talked about active, passive and tute. So next week we are going to speak about past, passive. Simple past, passive කොහොමද කරන්න කියලායි. ඊළඟට tute එක ඉතුරු කොටසයි. So for 2 weeks we will do Julie tute. Julie tute එක අගෝස්තු 10ට 15ට පෙර ඔයගොල්ලන් අගෝස්තු tute ටික අරන් කරලා තියන්න. එතකොට අන්තිම සති දෙකේ අගෝස්තු tute එක සාකච්ඡා කරමු. Okay? So if you have Okay, any sir. if you have any doubts you can ask me. Okay? So we'll see next week. පාඩම් කරගන්න. past participle video Hi. එක නම් පාඩම් කරන්න. Sir.